Dari api hama kenek na nagitala dawes unahansid barakala yaknya kandana antarjala sabiteke katana hame kenek madu unahansid tula pita adren piligana api tawatalu dawes unahansid namaskar karami api unahansid api jivita barakana api yaknya kala dawes dev meh barakar unahansid mailana sharanti geng dawes barakala yaknya karami අදට දෙවියන් අදවසේ නිසා වහන්සේට ස්තුතිවන්ත වෙනවා විශේෂයෙන් ස්වාමිනී වහන්සේත් සමග ස්වාමිනී කාලය ගත කරන්න වහන්සේට ස්තුති ප්‍රශංසා කරන්න නමස්කාර කරන්න වහන්සේ දුන්නා වූ පීඩ ප්‍රස්තාවන් ස්තුතිවන්ත වෙනවා එයන් මේ කාලේ වහන්සේ ආශිර්වාද කරන අපේ ස්වාමිනී නමස්කාරය තුළ වහන්සේලා ගෞරවයට නොවෙනසක් වෙන මැනව ස්වාමී වහන්සේ ඒ වහන්සේගේ නාමය ඔස්සවමින් स्वामी वासरे सुति प्रशंसा करमी नमस्कार करमी स्वामी අපට පියන් මේ කාලය ගත කරන්න ආශිර්වාද දෙන කාලය ගත කරන්න සවාස අපට උපකාර කරන්න වෙනවා පියන් මුල්මල් මේ කාලය වාර කරනවා ස්වාමී බෙසෙත් සිදුලේ කල්පනා සීලය වාසයේ පවිත්‍ර කරගනි ස්වාමී නිදහස් කරන්න කෙලෙනවා අපි අටවන වාර යේසුස් වහන්සේගේ නාමයෙන් ආමේන් උන්වහන්සේ සුති කරන්න යනවා स्तुत्य प्रशंसा उन्नहंसे क्रियाकरण यदा पाउल से हिरगे देदी स्तुत्य प्रशंसा वदुला एदा वल खडमति आके प्रीति यखवर व्याद हिले गान करण्याना हिमी अभियसे मासितिने प्रशंसा वदुला उन्नहंसे अंधकारे गात करण्याना
Thank you.
අපට දුන් දෙයින් උන්වහන්සේට අයිති කොටස් ඒ වගේම අපි ප්‍රේමයෙන් උන්වහන්සේට දෙන ඒ දීමනා ඒ කොටස් අපි උන්වහන්සේට බාර කළ ආඥා කරමු මං ඉල්ලනවා දිල්හානිගේ ඒ පඳුරු සියල්ල බාර කළ ආඥා කරන්න කියලා. ආදරවන්ත මහතුම් ජීවමාන දෙවියන්ගේ වහන්සේට පාරක් සුතිවන්තන මේ අනන්ත දවස නිසා ස්වාමිනිය දැන් මේ වෙලාවේ අපි වහන්සේ උදෙසා දෙට යනවා ඒ ප්‍රේමයේ දීමනා දසෙන් කොටස් සියල්ල වහන්සේගේ හස්තේ බාර කරන වැඩක් කරනවා ස්වාමිනිය දේවල් වහන්සේ උදෙසා දෙන පිණිස වහන්සේට ආශිර්වාද කරන සස්තුති කරනවා ස්වාමිනී පියාණන් දවසින් දවස වහන්සේ උදෙසා වඩා දෙන පිණිස වහන්සේ අපට ආශිර්වාද කරන අපට මඟ පෙන්වන ස්වාමිනී පියාණන් දෙට බැලුවා කෙනෙක් ඉන්නවද ස්වාමිනී වහන්සේ උදෙසා වඩා දෙන පිණිස වහන්සේ ඔන්න පුරමින් උතුරමින් ආශිර්වාද කළ මැනව ස්වාමිනී මුළුමනින් මේ සියල්ල බාර කරනවා ඉදිරි කාලේ බාර කරන වහන්සේ බලවත් ලෙස ක්‍රියා කළ මැනව මේ සියල්ල ඊළඟ එකක ගැලවුම් කාර්යස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් ආමෙන්. Thank you.
වගේ එකතු වෙන වහන්ස අපිට දුන්න කරුණාව නිසා ස්තුතියි ස්වාමීනි. පියාණන් දවසේ අපි අසන්ට යන වචනය වහන්සට බාර කරනවා. වහන්සගේ දාසය තුළින් වහන්ස අපිට කතා කරනවා. පියාණන් මේ වචනය අපේ ජීවිතේ ස්වාමීනි පළදරන පිණිස මේ වචනය අසන අපේ කෙනෙකුගේ හදවත වහන්ස ස්පර්ශ කරනවා ස්වාමීනි. පියාණන් වහන්සේ තුල පළදරන පිණිස අප පාවිච්චි කරනවා ස්වාමීනි. දැන් ස්වාමීනි වචනය අසන අපේ කෙනෙකුනාද වහන්සගේ දාසයද වහන්සගේ වචනයද මුළුමනින් බාර කරනවා. යේසුස් වහන්සේගේ නාමයෙන්. සියලු දෙනාට සුබ දවසක් වේවා. ආමෙන්. අය උන්වහන්සේගේ වචනයට යමු. තවත් අලුත් දවසක උන්වහන්සේ තුළ නැවුම් වචනයක් අපට උන්වහන්සේ දීලා තිබෙනවා. අපි බලමු උන්වහන්සේගේ වචනය සුදු ලූක් පොතේ දෙවෙනි පරිච්ඡේදයේ 10 වෙනි පදයේ සිට 15 වෙනි පදයේ දක්වා. සුදු ලූක් දෙවෙනි පරිච්ඡේදයේ 10 වෙනි පදයේ ඉඳන් 15 වෙනි පදයේ දක්වා. බය නොවේලා බලව මුළු සෙනඟට මහත් ප්‍රීතිය උපදවන යහපත් ආරංචි නුඹලාට ගෙනෙමි. මක්නිසාද ස්වාමී ක්‍රිස්තුස් නම් ගැලවුම් කාලේ නුඹලාට දාවිදගේ නුවර අත උපන්සේක. රෙදිවලින් ඔතා ගවයන් කන ඔරුවක බාවා ඉන්න ලදරුවෙක් නුඹලාට සම්පවන්නේය. මේක නුඹලාට ලකුණයයි කීවේ. එකෙනෙහිම ඒ දේවදූතයා සමග මහත් ස්වර්ගීය සේනා සමූහයක් දෙවියන් වහන්සේට ප්‍රශංසා කරමින් ඊතා උසස් තැන්හි දෙවියන් වහන්සේට මහිමයද පොළොවේ උන්වහන්සේට ප්‍රිය වූ මනුෂ්‍යයන් අතරෙහි සමාදානද වේවායි කීවෝය. තවද දේවදූතයන් ඔවුන් කෙරෙහි ස්වර්ගයට ගිය කල එළිරු ඔවුන් කතා කොට දැන්ම බෙත්ලෙහෙමට ගොස් ස්වාමී වහන්සේ විසින් අපට දන්වන ලද සිත මේ දේ බලමුවන්. ආමෙන්. එතකොට මේක අපි දන්නවා මේ වචනේ කතා කරන දේ ඇවිල්ලා උන්වහන්සේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ මේ ලෝකෙට ආවට පසුව උන්වහන්සේගේ උපත්තිය ගැන දේව දූතයා ගිහිල්ලා ඒ එනේරුන්ට ප්‍රකාශ කිරීමේ අවස්ථාවයි. නමුත් මේ අවස්ථාවේදී ඒ ප්‍රණීතය කියන කලින් දේව දූතයා සුවිශේෂී දුකාරයක් කියනවා. දේවදූතයා කියනවා උන්ට කතා කරලා බය නොවන්න. මද බය නොවන්න කියලා දේවදූතයා මේ එනේරුන්ට කියනවා. මේ එනේරුන්ට බය නොවන්න කියන්න හේතුව මොකක්ද මේ වෙලාවේදී? මේ එනේරු හිටියේ කොහෙද? මොනවා කරමින්ද සිටියේ මේ වෙද්දී? එනේරු සිටියේ කොහෙද? කැලේ. කැලයක් මැද්දේ ඒ බඩරුවන්ට කන්න දෙමින් මේ එනේරු හිටියා. මා රාත්‍රියේ එනේරු ගාවට මෙහෙම රාත්‍රියේ ඉන්න වෙලාවේදී ඔබත් මමත් දන්නවා සාමාන්‍ය ගෙදරට එකපාරට මිනිහෙක් ගියොත් එහෙම එනේරු නෙවෙයි කවුරුණත් කලබලයටපත් වෙනවා. නමුත් මේ ස්ථානයේදී එතනට ආවේ කවුද? දේව දූතයෙක්. මේ දේව දූතයා එතනට ආවම බය නොවන්න කියන්නේ ඔවුන් ඉන්න තත්ත්වයෙන් බය වෙන්න හැකියාවක් තිබුණා. දැන් මිනිස්සු ගාව තියෙන ලොකුම දෙයක් තමයි මේ බය කියන දේ. අපි දන්නවා කුඩා දරුවෝ අතදරුවෙක් ගත්තොත් මේ අතදරුවන් ගොඩක් බයයි. ඒ දරුවා වඩන්නේදී බැලන්ස් එක නැති වෙනවා නම් දරුවා ගොඩක් බයයි. හරියට කලබලයකටපත් වෙනවා දරුවා වැටෙන්න යනවා යාගේ බැලන්ස් එක නැහැ වගේ දැනුනොත් දරුවන් අතදරුවෝ ගොඩක් බය වෙනවා. මේ අතදරුවන්ගේ ලෙවල් එකෙන් ඊගාව මට්ටමට අපි හිතමු මොන්ටිසෝරි වල දරුවෙක්ව. ඇයි මොන්ටිසෝරියට දාන්නේ? මොන්ටිසෝරියට දාන්න හේතුව තමයි ඒ පළවෙනි ශ්‍රේණියට එහෙම නැත්නම් ඊට එහා පැත්තේ යන අධ්‍යාපනයට උසස් අධ්‍යාපනයට යන කලින් ඒ තියෙන බය චකිතය වගේ දේවල් නැති කරලා යම්කිසි මට්ටමකට යන්නව තත්ත්වයට පුරු කිරීමක් ඒ බය නැති කිරීමක් තමයි මොන්ටිසෝරි දමා ගැනීමෙන් සිදු කරවන්නේ. මෙතනින් එහාට යනකොට දරුවෝ විවිධාකාර දේවල් වලට බය වෙනවා.
අධ්‍යාපන දේවල් වලට බය වෙනවා. එහෙම නැත්නම් තව විභාගයක් කරනවා නම් ඒකට බය වෙනවා. ඒකට මුහුණ දෙන්නේ කොහොමද කියලා බය වෙනවා. ඊට පස්සේ අපි දකිනවා සමහරක් අය කනක් අරගෙන යන්න ගියොත් කනත්තේ මිනිස්සු නෙවෙයි හොල්මන් ඉදී කියලා බය වෙනවා. මේ ආකාරයට කලුර යන සමහරක් අය බය තියෙනවා. සමහරක් අය තමුන්ගේ ජීවිතේ අනාගතය ගැන බයක් තියෙනවා. දරුවන්ගේ අනාගතය ගැන බය තිබෙනවා. ඔය දරුවන්ගේ ජීවිතවලට මොනවා වෙයිද මොන දේ වෙයිද මේ දේ කියලා බය වෙනවා. දැන් තවත් සමහරක් කට්ටිය රෝගාතුර වලට රෝගයන් නැදේ මේ වගේ දේවල් වලට බය වෙලා ඉන්නවා. දැන් අද සභාව දිහා බැලුවම අපි දැන් තුන්වෙනි දේව මෙහෙ ඉන්නේ. අද සභාවේ දැන් මේ තුන්වෙනි දේව මෙහෙට එනකොට අපිට දේව මෙහෙ තුල පේන දෙයක් තමයි ගොඩක් අය අද වැස්සට බය වෙලා තියෙනවා. වැස්සට දේ වුණොත් එන්න අමාරුයි කියන බයක් මොනවා හරි දෙයක් ඇති වෙලා දේවල් නාසික මොකක්ද අද එන්නේ නැතුව තිබෙනවා. ඒ වගේම මගේ සහෝදරය සමහරක් අය අද සභාවට ඇවිල්ලා නැහැ. ඔවුන්ගේ ආර්ථික වැඩ කටයුතු නිසා. ඔවුන්ගේ රැකියාවට මුල් තැන දීලා තියෙන නිසා. ඒ රැකියාව නැති වුණොත් අපිට කන්න බොන්න නැති වෙයි නැත්නම් නත්තර සමරන්න බැරි වෙයි කියලා සමහරක් අය අද දේවස්ථානයට ඇවිල්ලා නැහැ. නමුත් දෙවියන් වහන්සේ ඉදිරියේ උන්වහන්සේ වෙන මේ ආකාරයක් මේ බය ගැන අපිට කියනවා. අපි බලමු 2 තිමෝති පොතේ 1:7 වෙනි පදය දෙවියන් වහන්සේ අපිට මොනවාද මේ බය ගැන කියන්නේ කියලා. 2 තිමෝති පළවෙනි පරිච්ඡේදයේ 7 වෙනි පදය. මක්නිසාද දෙවියන් වහන්සේ අපට දුන්නේ බය අධිකමේ ආත්මයක් නොද බලයේ ප්‍රේමයේ හික්මවීමේ ආත්මයක්. ආමෙන්. මක්නිසාද දෙවියන් වහන්සේ අපට දුන්නේ බය අධිකමේ ආත්මයක් නොයි. දෙවියන් වහන්සේ අපට බය වෙලා ඉන්න ආත්මයක් දීලා නැහැ. උන්වහන්සේ අපට දීලා තියෙන්නේ බලයේ ප්‍රේමයේ හික්මවීමේ ආත්මයක්. කිසිම දෙයකට බය වෙන්න කිසිම දෙයකට කලබල ආත්මයක් උන්වහන්සේ තුල අපිට නැහැ. උන්වහන්සේ තුල තියෙන්නේ බලයේ ප්‍රේමයේ හික්මවීමේ ආත්මයක් පමණයි. කියන ආමෙන් කියන්න පුළුවන්ද? ආමෙන්. දෙවියන් වහන්සේ අපට බලයේ ප්‍රේමයේ හික්මවීමේ ආත්මයක් දීලා තිබෙනවා. මේ බය කියන්නේ මොකක්ද එතකොට? මේ බය කියන්නේ අපිට පේනවද? කීයකට කියනවාද බය කියන්නේ අපිට පේනවා කියලා? පේන්නේ නැහැ. ඇයි බය කියන්නේ සිතුවිල්ලක් විතරයි. බය කියන්නේ අප තුළ ඇති වෙනා සිතුවිල්ල. මේ සිතුවිල්ල තුළ එන ක්‍රියාකාරීත්වය නැත්නම් ප්‍රතිචාරය තමයි මිනිස්සුගේ මූණෙන් හරි රියැක්ෂන් එකෙන් අපිට පේන්නේ. ඒ බය කියන දේ ප්‍රතිඵලය තමයි ඒකට අපි කියන්නේ. ඒ කලමුණු ස්වභාවයක් මූණේ පේනවා නම් මූණ වෙනස් වීමක් පේනවා. ඒක තමයි බයේ රියැක්ෂන් එක ප්‍රතිචාරය ඒක තමයි. අර බය කියන දේ නම් සිතුවිල්ල නම් දේව දූතයා ඇවිල්ලා එනේ උන්ට මොකද කිව්වේ? බය නොවන්න. ඒකට සිතුවිල්ල එපා කියන දේ තමයි මේ වෙලාවේදී දේව දූතයා ඇවිල්ලා කිව්වේ. එහෙම ඇවිල්ලා දේව දූතයා මේ මිනිස්යාට කිව්වේ සිතුවිල්ල එපා කියලා. ඒකට ඇයි සිතුවිල්ල එපා කියලා කියන්නේ? ඒ සිතුවිල්ලට පසුව එන කාරණාව මොකද්ද? දේව දූතයා ඇවිල්ලා කිව්වා එනවුන්ට කිව්වා බය නොවන්න ස්වාමී යේසුස් ක්‍රිස්තුස් ගැලවුම්කාරේ දාවිදගේ නුවරන් උඹලාට උපන්නේ ගැලවුම්කාරයෙක් වන්නා බය වෙන්න එපා. මේ සිතුවිල්ල එපා. ඔබට ගැලවීම එන්න යනවා. ඔබට ගැලවුම්කාරයෙක් අද ඉපදිලා තිබෙනවා කියන දේ දෙවියන් වහන්සේගේ දූතයා ඒ නිරුන්ට ප්‍රකාශ කළා. එහෙමනම් මේ සිතුවිල්ල අපිට අනවශ්‍යයි. බය කියන සිතුවිල්ල අපිට අවශ්‍ය වන්නේ නැහැ මගේ සහෝදරයා සහෝදරිය. ඒ සිතුවිලි අපි ඉවත් කරගත යුතු තිබෙනවා. අපේ තුල තිබෙන සිතුවිලි ඉවත් කරපු වෙලාවේදී ඒ ගැලවුම්කරුවගේ ගැලවීම අපිට ලැබෙන්න යනවා. අපි බලමු උන්වහන්සේගේ වචනය අපිට එපිස පොතේ 4:22 සිට 24 දක්වා උන්වහන්සේ මොනවද කතා කරන්නේ කියලා. එපිස 4 වෙනි පරිච්ඡේදයේ 22 සිට 24 දක්වා පද. නුඹලාගේ ජීවිතයේ පළමු හැසිරීම ලෙස රැවටිල්ලේ තෘෂ්ණාවල් අනුව දුෂ්‍ය වන්නා වූ පරණ මනුෂ්‍යයා පහ කර දමා නුඹලාගේ චිත්තාත්මයෙන් අලුත් කරනු ලැබ සැබෑවේ ධර්මිෂ්ඨ කමින්ද ශුද්ධ කමින්ද දෙවියන් වහන්සේට සමානව මවන ලද්දා වූ අලුත් මනුෂ්‍යයා පැනඳ ගන්නා ලෙසය.
අපිට මෙතන කතා කරනවා නුඹලාගේ ජීවිතයේ පළමු හැසිරීම ලෙස රැවටිල්ලේ තෘෂ්ණාවල් අනුව දුෂ්‍ය වන්නව පරණ මනුෂ්‍යයා පහතර දමලා අපි තුල තිබුණු ලෝකයේ ඉන්නකොට ජීවත් වෙච්ච ඒ පරණ මනුෂ්‍යයාගේ සෑම දෙයක් රැවටිල්ලකාරකම් දුෂ්‍යකම් තෘෂ්ණාවල් මේ හැම දෙයක්ම තියෙන පරණ මනුෂ්‍යව සම්පූර්ණ පහත් කරලා දාන්න අවශ්‍යයි. ඒතකොට උන්වහන්සේ කියනවා නුඹලාගේ චිත්තාත්මයෙන් අලුත් කරනු ලබ අපගේ සිතුවිලි වලින් අපව අලුත් කරගත යුතු තිබෙනවා. පරණ මනුෂ්‍යයෙක් තිබුණු සෑම ගතිගුණයක් ඒ සිතුවිල්ල ඉවත් කරලා අප තුළ තිබෙන සිතුවිලි සියලු දේ අලුත් වේ යුතු තිබෙනවා. අපිටම කියන්නකොද අපි චිත්තාත්මයෙන් අලුත් වේ යුතුයි කියලා. ආමෙන්. එහෙම නැත්නම් අපි කියමු අපි හැම දෙයකින්ම සම්පූර්ණයෙන් අපි අලුත් වෙන්න අවශ්‍යයි කියලා. මටම කියලාමද? මම සම්පූර්ණයෙන්ම අලුත් විය යුතුයි. ආමෙන්. අපි සම්පූර්ණයෙන්ම අලුත් විය යුතුව තිබෙනවා. අපි සම්පූර්ණයෙන්ම අලුත් විය යුතුව තිබෙනවා. ඔය සහෝදර සහෝදරි චූටි කතාවක් මම ඔබට කියන්න කැමතියි. මේ කතාව සමහර කෙනෙක් ඔබ අහලත් ඇති. සමහර කෙනෙක් අන්තර්ජාලයේදී අහලා ඇති. අපි හිතමු මේ එයාපෝට් එකේ රනවේ එකේ කියන්නේ ආ එයාපෝට් එක ගුවන් යානා නගන දාවන පතේ ගිහිල්ලා BMW කාර් එකක් නවත්තලා තියෙන අවුරුදු ගානක්. දැන් අපිට හැකියාව තියනවාද මේ BMW කාර් එක ප්‍රියාසල කරන්න? අවුරුදු ගානක් එතන තියෙනවා. අපිට පුළුවන් ද ප්‍රියාසල කරන්න මේ කාර් එක? උඩ ගොන්නත කරන්න. ගුවන් යානයක් වගේ. එහෙම කරන්න හැකියාවක් නැහැ. ඒක අවුරුදු ගානක් එතන තිබුණත් ඒක ඒ විදිහටම තියෙනවා. මොකද ඒක කාර් එකක් නිසා. මගේ සහෝදර සහෝදරිය අපි සභාවට ඇවිල්ලා කොච්චර කාලයක් වුණත් කොච්චර කාලයක් වාඩි වෙලා සිටියත් අපි ක්‍රිස්තියානි වෙන්නේ නැහැ. සභාවට ආවා කියන කෙනා ක්‍රිස්තියානි මිනිසෙක් වෙන්න යන්නේ නැහැ. අවුරුදු ගානක් සභාවට ආවා කියලා එයා ක්‍රිස්තියානි මිනිසෙක් වෙන්න යන්නේ නැහැ. එයා තියෙන හොඳම බයිබලේ අරන් ඇවිල්ලා හිටියත් එයා ක්‍රිස්තියානි මිනිසෙක් වෙන්න යන්නේ නැහැ. ඇයි? ක්‍රිස්තියානි මිනිසෙක් කියන්නේ දෙවියන් වහන්සේ තුල අලුත් ඒ සිතුවිලි වලින් ගැලවීම ලැබුව මිනිසෙකුටයි. අපිට මෙතන වචනේ කතා කරනවා අපේ සිතුවිල්ල වැළඳ කියලා. අපි චිත්තාත්මයෙන් අලුත් කරගත යුතු අය වෙන්න ඕනේ. පරණ මනුෂ්‍ය පාත්‍රවල දාලා උන්වහන්සේ තුල අලුත් වූ සිතුවිලි සමග ඉන්නව මිනිසෙක් වෙන්න අවශ්‍යයි. අපේ උන්වහන්සේගේ වචන මෙන්න මේ ආකාරයට ඒක කතා කරනත් එක්ක මම ඔබට කැමති තව දෙයක් අහන්න. ඔබ කී දෙනෙක් කැමතිද ඔබට මේ අහවල් නළුවා අහවල් නිලිය වගේ කියලා ඔබට කියනවා නම්? ඔබ අහවල් ක්‍රිකටර් වගේ කියලා කියනවා නම් එහෙම නැත්නම් යම් ප්‍රසිද්ධ චරිතයක් අරගෙන මෙයා එයා වගේ ඒ වගේ පෙනුමයි කියනවා නම් අපි ගොඩක් අය කැමති වෙනවා. අපි ආසයි ඒ වගේ කෙනෙක් වෙලා කියලා කියනවාට. නමුත් අපිට උන්වහන්සේගේ වචනේ මෙතන එපිසෝඩ් පොතේ 4:24 වෙනි පදයේ කියනවා සැබෑවේ ධර්මිෂ්ඨ කමින්ද ශුද්ධ කමින්ද දෙවියන් වහන්සේට සමානව. සැබෑවේ ධර්මිෂ්ඨ කමින්ද ශුද්ධ කමින්ද දෙවියන් වහන්සේට සමානව. මගේ සහෝදරයා සහෝදරිය අපි මොනවා වලින්ද දෙවියන් වහන්සේට සමානව සිටින්නේ? මේ උදෑසන අපි අපේම විමසිය යුතු දෙයක්. අපි මොනවා වලින්ද දෙවියන් වහන්සේට සමානව සිටින්නේ? මේ නත්තලදී අපි සෙවිය යුතු දේ වන්නේ අපි මොනවා වලින්ද දෙවියන් වහන්සේට සමාන වන්නේ කියලා දේ. ඒ ගැලවීමේ ප්‍රීතිය තුළ අපි මොනවා වලින්ද දෙවියන් වහන්සේට සමාන වෙලා තිබෙන්නේ? යේසුස් ක්‍රිස්තුස් වහන්සේ මේ ලෝකයට ආවේ ඒ අපිට ගැලවීම දෙන්නයි. ඊට පස්සේ අපි බලමු බලව ලෝක පොතේ කතා කරනවා මක්නිසාද ස්වාමී ක්‍රිස්තුස් නම් ගැලවුම්කාරේ නුඹලාට දාවිද්ගේ නුවර අද උපන්නේය කියලා. ඉතින් අපි ගැලවුම්කාරය ළඟට යන්න නම් අපි අපේ සිතුවිලි වලින් වෙනස් විය යුතු තිබෙනවා. අපේ ශාන් සහෝදරයා ඉන්නවා. ශාන් අපි ආව පුනරුත්ථාපනයේද ඒ ආපු වෙලාවේදී එල්ලා ආපුවම කට්ටියක් අහලා තිබුණා එතන ඇවිල්ලා ක්‍රිස්තියානි ස්ථානයක් ඒ ස්ථානේව බ්‍රේන් වොෂ් කරාද කියලා අහලා තිබුණා. දෙවියන් වහන්සේ අපිව බ්‍රේන් වොෂ් කරන්න යන්නේ නැහැ. දෙවියන් වහන්සේ කිසිම කෙනෙක්ව බ්‍රේන් වොෂ් කරන්න යන්නේ නැහැ. උන්වහන්සේ ගැලවීම පමණයි දෙන්නේ.
මේ සිතුවිල්ල අයින් කරගන්න දේ දෙවියන් වහන්සේ කරන්න යන්නේ නැහැ. ඒ සිතුවිල්ල අයින් කරන දේ පරණ මනුෂ්‍යගේ ගතිගුණ අප තුළ මරණ අයින් කරන දේ අපි විසින් කරන්න තීරණය කළ යුතු තිබෙනවා. අපිට කරන්න කියලා දෙවියන් වහන්සේ යම් කිසි දෙයක් වෙන් කරලා තියනවාද ඒක දෙවියන් වහන්සේ කරන්න යන්නේ නැහැ. ඒක අපිම කළ යුතු තිබෙනවා. ඒකයි නිදහස් කැමැත්ත කියන්නේ. උන්වහන්සේ අපිට ෆ්‍රී විල් එකක් දීලා තිබෙනවා. සුව කැමැත්තෙන් අපි තීරණයක් ගත යුතුව තිබෙනවා. අපේ තිබෙන ඒ සිතුවිලි බය කියනවා සිතුවිලි ඉවත් කරලා අපි ඒ වෙනකොට අදහිල්ල කියන දේ රිප්ලේස් කරගන්න යුතුව තිබෙනවා. ඒ බය අයින් කරලා අදහිල්ල අප තුළ ඇති කරගන්න යුතුව තිබෙනවා. අපි බය වන දෙයට නෑ මේකට මම බය වෙන්න යන්නේ නෑ. යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුළ මේක මට කරන්න පුළුවන් කියන අදහිල්ල අප තුළ ඇති වෙ යුතුව තිබෙනවා. අපේ අනාගතය ගැන තියෙන බය පැත්තට දාලා දෙවියන් වහන්සේ ඉදිරියේ අපිට මේක කරන්න පුළුවන්. අපි ඉදිරියට ඉහළට යනවා. මගේ දරුවගේ ජීවිතේට මම හිතියක් නැතත් දෙවියන් වහන්සේගේ ආශිර්වාදය තුළ ඒ දරුවා යන්න යනවා කියලා අදහිල්ල අද අප සෑම කෙනෙක් තුළම තිබිය යුතුව තිබෙනවා. කීයට ආමෙන් කියන්න පුළුවන්ද? ආමෙන්. උන්වහන්සේ අපිට අදහිල්ලෙන් ක්‍රියා කරන්න කියලා මේ වෙලාවේදී ආරාධනා කරනවා. අපි බලමු උන්වහන්සේගේ වචනේ එපේස පොතේ 2:8 මොනවාද කියන්නේ කියලා. එපේස දෙවෙනි පරිච්ඡේදයේ 8 වෙනි පදය. මක්නිසාද ඇදහිල්ල කරන කොටගෙන ඒ අනුග්‍රහයෙන් නුඹලා ගැලවී සිටින්නෝය. ඒ නුඹලාගෙන්ම නොව දෙවියන් වහන්සේගේ දීමනාවය. ආමෙන්. මක්නිසාද ඇදහිල්ල කරන කොටගෙන ඒ අනුග්‍රහයෙන් අපි ගැලවිලා සිටිනවා. ආමෙන්. අපි තුල ඒ බය කියන සිතුවිල්ල ඉවත් කරලා අපි ඇදහිල්ලෙන් ක්‍රියාත්මක කරද්දී ඒ අනුග්‍රහයෙන් අපිට ගැලවීම ලැබෙන්න යනවා. කී දෙනෙක් සතුටුද? ආමෙන්. අපි දැන් උන්වහන්සේට අප සියලුම දෙනා ඉන්න ස්ථානයේ අන්තර්ජාලයේ කිය ඔබ මේ වෙලාවේදී මම ඉල්ලනවා දෙවියන් වහන්සේ තුල ඔබ දැයත් ඔසවන්න උන්වහන්සේට. උන්වහන්සේගෙන් යාක්ෂා කරමින් ඔබ අයදින්න. ඔබ මේ සභාවේ ඉන්න අය ඔබ දැයත් ඔසවමින් උන්වහන්සේගෙන් අයදින්න. ස්වාමීනි මේ බය කියන සිතුවිලි මාතුල නිවන් කරලා ඔබ වහන්සේ තුල අදහිල්ලේ මාව වර්ධනය කරන්න කියලා. ඔබ යාක්ෂාවෙන් ඉන්න. ඔබ යාක්ෂාවෙන් අයදින්න ස්වාමීනි ඔබ වහන්සේ මේ බය කියන සිතුවිල්ල මුළුමනින් මාතුලින් ඉවත් කරන්න. ඔබ ඉන්න ස්ථානයේ දැන් ඔසවන්න. ඔබ ඈත් ඔසවන්න. ඔබ ඇදහිල්ලෙන් දැන් යාක්ෂා කරන්න අවශ්‍යයි. ඔබ ඇදහිල්ලෙන් නාසර කරන ස්වාමීනි මේ බය කියන දේ තවත් මගේ සිතේ නැහැ. මේ බය කියන සිතුවිල්ල තවත් මගේ සිතේ ඉඩක් නැහැ. මාතුල ඔබ වහන්සේ ඇදහිල්ලෙන් මාව පුරවන්න. ස්වාමීන් වහන්සේ තුල ඇදහිල්ලෙන් පුරවන්න. ස්වාමීනි මම මෙච්චර කල් බය වෙලා හිටපු කිසිම දෙයකට මම බය වෙන්න යන්නේ නැහැ. ස්වාමීන් වහන්සේ තුල මම ඇදහිල්ලෙන් ගමන් කරන්න යනවා. මගේ දරුවන්ගේ ජීවිත, මගේ තියෙන ප්‍රශ්න, මගේ තියෙන රෝගාබාධ කිසිම දෙයකට මම බය වෙන්න යන්නේ නැහැ. මම යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුල මට ජයග්‍රහණය වෙනවා. මම ඇදහිල්ලෙන් විශ්වාස කරනවා. වහන්සේ මා තුල ක්‍රියා කරන්න ස්වාමීනි. පැරණි සිදුවිලි ඒ බය කියන අනවශ්‍ය සිදුවිලි සියල්ල මම ඉවත් කරනවා යේසුස් ක්‍රිස්තුස් ඔබ තුල ඇදහිල්ලෙන් මම ගමන් කරන්න යනවා. ඒක ඔබ වහන්සේගේ කරුණාව යේසුස් ක්‍රිස්තුනේ ඔබ වහන්සේ මට ලබා දෙන්න. උන්වහන්සේ ඔබ තුල ක්‍රියා කරන්න සූදානම් වෙනවා. මගේ සහෝදර සහෝදරිය අපි බලමු උන්වහන්සේගේ වචනේ තීතස් පොතේ 2 වෙනි පරිච්ඡේදයේ 8 වෙනි පදේ අපිට මොනවද කතා කරන්න කියලා. තීතස් පොතේ 2 වෙනි පරිච්ඡේදයේ 8 වෙනි පදය. තීතස් පොතේ 3 වෙනි පරිච්ඡේදයේ 5 වෙනි පදය. තීතස් 3 වෙනි පරිච්ඡේදයේ 5 වෙනි පදය. තීතස් 3:5 right. අපි මේ ඒ ස්ථානේ කතා කරනවා තීතස් 3 වෙනි පරිච්ඡේදයේ 5 වෙනි පදයේ කතා කරනවා අප විසින්ම කළා වූ ධර්මිෂ්ඨකමේ ක්‍රියාවලින් නොව තමන් වහන්සේගේ දයාව ලෙස නැවත ඉපදීම නැමැති සේදීමෙන්ද ශුදාගන් වහන්සේගේ අලුත් කිරීමෙන්ද උන්වහන්සේ අප ගැලවුසේක කියලා. අප විසින් කළා වූ ධර්මිෂ්ඨකමේ ක්‍රියාවලින් නොව අපි කරපු හොඳ ක්‍රියාවලින් නොවේ අපි කරපු යහපත් කියන ක්‍රියාවලින් නොවේ තමන් වහන්සේගේ දයාව ලෙස නැවත ඉපදීම නැවති සේදීමෙන්
නැවත ඉපදීම නැමැති සේදීමෙන් කියලා කියන්නේ මොකද්ද? බෞතිස්මය. අපේ පරණ මනුෂ්‍යව, පරණ සිතුවිලි, පරණ පාප සියලුම දේවල් අපි උන්වහන්සේ තුල මරලා අලුත් මිනිසෙකු විදියට අපි මලමු. අපි පරණ මනුෂ්‍යව මරලා යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුල අලුත් මිනිසෙකුව නැගිටින්න අවශ්‍යයි. ඒ තුල අපගේ පරණ සිතුවිලි අයින් කළා උන්වහන්සේ තුල ඇදහිල්ලෙන් අපි ක්‍රියාත්මක වෙද්දී ශුද්ධාත්මයන් වහන්සේගේ අලුත් කිරීම අප තුල ක්‍රියාත්මක වෙන්න අවශ්‍යයි. අපේ ඇදහිල්ලෙන් ක්‍රියා කරන්න අවශ්‍යයි. ශුද්ධාත්මයන් වහන්සේගේ අලුත් කිරීම අප තුල තිබෙන්න අවශ්‍යයි. මේ තුලයි අපිට යහවීම කියනවා ඒ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ක්‍රියාකාරීත්වය අප තුලට ඇතුළත් යන්නේ. මේ දෙක අනිවාර්යෙන් අප තුල තිබිය යුතු තිබෙනවා. මන්ද ස්වාමීන් වහන්සේගේ දූතයාද එඩෙරුට කිව්වා බය නොවන්න ස්වාමී යේසුස් ක්‍රිස්තුස් නම් ගැලවුම්කාරේ දාවිද්ගේ නුවරට පන්නේ කියලා. අද අපි පරණ සිතුවිලි ඒ දේවල් අයින් කරලා අපි ඇදහිල්ල කියන දේ අපට ළඟා කරගත්තට පසුව ස්වාමීන් වහන්සේගේ අලුත් කිරීම අප සමග තිබිය යුතු තිබෙනවා. ඇදහිල්ලට සුදාපෑන් වහන්සේගේ අලුත් කිරීම ආවට පසුව අප තුළ උන්වහන්සේගේ ගැනවීම සම්පූර්ණ වෙන්න යනවා. අපි මුළු සිතුවිලි වලින්ම සුදාපෑන් වහන්සේ තුළ ඊට පස්සේ ක්‍රියාත්මක වෙන්න ඕනි. අපි සිතුවිල්ලෙන් සම්පූර්ණ අලුත් වෙන්න අවශ්‍යයි. මේ නත්තල් කාලේදී අපි සාමාන්‍යයෙන් මොනවද කරන්නේ? අපි නත්තල් කාලේදී මොනවද කරන්නේ? නත්තල් කාලේදී අපි කාඩ් යවනවානේ. ගොඩක් අයට විශ් කරන්න අපි සුබ පැතුම්පත් යවනවා. නත්තල් ගස් සරසනවා, නත්තල් ගහක් හදනවා. මේ නැත්තම් ගෙවල් සරසනවා. මේ ආකාරයෙන් නොක් දේවල් කරනවා. අපි කැරෝල් කියන්න යනවා. මේ නැත්තම් සුභාරංචි පත්‍රිකා බෙදන්න යනවා. මේ ආකාර ගොඩක් දේවල් මේ නත්තල් කාලේදී කරනවා. මගේ සහෝදරය යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ආවේ අපිට ගැලවීම දෙන්නයි. උන්වහන්සේගේ උප්පත්තිය කියන්නේ අපිට ගැලවීම දෙීමයි. ඒ වගේ මේ ගැලවීම දෙීම තුළ උන්වහන්සේ ඒ ආවෝ කාර්යය අපි මේ කරන්නා වූ නත්තල් සැරසීම එහෙම නැත්නම් කැරොල් කීම තුළ අපිට ගැලවීම ලැබෙනවද නැද්ද? ඒව තුලින් ගැලවීම ලැබෙන්නේ නැහැ. ආමේන්. ඒව තුල ගැලවීම නැහැ. ඒව මේ ලෝකේ දේවල්. ඒව තුලින් අපිට ගැලවීම එන්නේ නැහැ. අපි ගැලවීම එන්න නම් උන්වහන්සේ තුල අපි අලුත් මිනිසෙක් වෙන්න අවශ්‍යයි. අපේ පරණ සිතුවිලි පහත දාන්න අවශ්‍යයි. ඒ මිසරේ සෙනග එදා අපි දන්නවා මිසරේ හිටියේ කොහොමද කියලා. ඒ මිසරෙන් එළියට ආවට පසුව ඒ මිනිස්සු ආවේ කොහොමද? ඔවුන් මිසරේ තිබ්බ දේවල් ගැන කතා කළා. මේ ඇවිල්ලා කියනවා අපි මිසරේ ඉන්නකොට මස් පිරිච්ච වාජන නැති ඉඳගෙන කෑම කෑවලු. තියෙන මසක් තිබුණේ නැහැ. නමුත් ඇවිල්ලා කියනවා මේ දේවල් ළඟ ඉඳගෙනයි අපි කෑම කෑවේ කියලා මිසරේ ගැලවිලා කියනවා. තාමත් ඒ වහල් මානසික තත්ත්වයේ හිටපු තත්ත්වෙම තමයි ගැලවීම ලැබුවට පසුවත් ඉන්නේ යන්නේ. මගේ සහෝදරය අපේ පරණ මනුෂ්‍යයා අපෙන් අයින් වෙන්න අවශ්‍යයි. එහෙම නැතිනම් අපිට හැකියාවක් නැහැ උන්වහන්සේ දෙන ගැලවීම තුළ ජීවත් වෙන්න. ඒ ගැලවීම උපරිමය තෘප්තිමත් වෙන්න අපිට හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඒ වහල් මානසික තත්ත්වය ලෝක ජීවිතේ ඒකත් එක්ක තිබ්බ සාර ධර්ම යම් කිසි විදිහේ තිබුණු පුරුදු ඒ සංස්කෘතියත් එක්ක ආව සමානත්වය අපිට අත්හරින්න සිදුවනවා. අපි දෙවියන් වහන්සේගේ දරුවන්ව සිටිනවා. උන්වහන්සේට අලුත් මිනිසෙකුව නැගිටින්න අවශ්‍යව තිබෙනවා. මේව දෙද්දී සමහරක් අය තාමත් එහෙ ජීවත් වෙනවා. රැකියාව ගැන තාමත් සිතමින් සිටිනවා. දෙවියන් වහන්සේ කිව්වා දවස් 6ක් දීලා තියෙන 7 වෙනි දවස මා ඉදිරියේ සුද්ධව ගත කරන්න කියලා. නමුත් අපිට හැකියාවක් නොලැබී තියෙනවා තාමත් සබත් දවස උන්වහන්සේ ඉදිරියේ සුද්ධව ගත කරන්න. ඇයි අපිට රැකියාව ලොකු වෙලා අපිට ඒ දවසේ හම්බ කරගන්න තියෙන මුදල අපිට අවශ්‍යව තිබෙනවා. දෙවියන් වහන්සේ තුල ඇදහිල්ල හීන වෙලා තිබෙනවා. පරණ සිතුවිලි තාමත් තිබෙනවා. සල්ලි නැත්නම් ජීවත් වෙන්න බෑ කියන සිතුවිල්ල තිබෙනවා. ඒ සියලු දේ සපයන්න දෙවියන් වහන්සේ තුල ඇදහිල්ල තබා ගන්න නොහැකියාවක් ඇති වෙලා තිබෙනවා. ලෝකයේ දේවල් වලට තාමත් ඒ පරණ පුරුදු වලට ඇබැයි වෙලා සිටිනවා. මගේ සහෝදරිය මේ නත්තල් කාලේ අපි කරන්න ඕනේ දේ නම් මෙයයි. ඒ පරණ මනුෂ්‍යව මරලා අයින් කරලා අලුත් සිතුවිලි වල අලුත් මනුෂ්‍යව අපි පරද ගන්න අවශ්‍යයි. ඒ තුල සුද්ධාත්මයන් වහන්සේගේ ඒ අලුත් කිරීම අප තුළ ඇති වෙන්න අවශ්‍යයි.
මේ උදාසන කාලයේදී අප සියලුම දෙනේ උන්වහන්සේගේ අපමුඛත්වයේ නැගී සිටීමේ අපි උන්වහන්සේට කියමු ස්වාමීනි ඒ නැවත ඉපදීම නැමැති සේදීමේ මාව අලුත් මිනිසෙකු වීමට ඔබ වහන්සේගේ ආශිර්වාදය දෙන්න. එසේම සුදාපෑන්නේ ඔබ වහන්සේ මා තුළ අලුත්ව ක්‍රියා කරන්න මම ඔබ වහන්සේට ආරාධනා කරනවා. ස්වාමීනි මේ නත්තල සැබෑ නත්තල විදියට ඔබ වහන්සේගේ සමරණ මේස මට කරුණාව දෙන්න. ඔබ වහන්සේ බලවත් ක්‍රියා කරන්න කියලා ඔබේ ආඥාවෙන් ඉල්ලන්න. දෙවියන් වහන්සේ සූදානම්. යේසුස් ක්‍රිස්තුස් වහන්සේ සූදානම්. ඒ ඔබ තුළ ඔබට ගැලවීම ලබා දෙන පිණිස. ඒ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ මේ ලෝකෙට නිකම්ම නිකන් ආවේ නැහැ. උන්වහන්සේ ආවේ ඔබට මට ගැලවීම දෙන්න. ඒ ස්වාමීන් වහන්සේ තුළ අධික ලෙස දෙන්න. ඒ දේ අපක් කරගන්න. මේ අවස්ථාවේ අපි සියලුම දෙනා යාඥාවෙන් උන්වහන්සේගේ පාද පාමුලේ ඉමු. අප උන්වහන්සේට කියමු ස්වාමීනි නැවත ඉපදීම නැමැති සේදීමේ අලුත් මිනිසෙක් කරන්න මා තුළ තිබුණ පරණ සිතුවිලි අදහස් කිසි දෙයක් එපා. ඒ අවසිරු දේ මම ඉවත් කරනවා. ස්වාමී යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුළ මම අලුත් මිනිසෙක් කරද ගන්න යනවා. සුද්ධාත්මයනේ ඔබ වහන්සේ මා තුළ අලුත් වෙන්න අවශ්‍යයි. සුද්ධාත්මයනේ ඔබ වහන්සේ මා තුළ අලුත් වෙන්න අවශ්‍යයි මේ දර්ශන. ඔබ වහන්සේ තුළමයි යන්න අවශ්‍යයි. ස්වාමීනි ඒ ප්‍රයත්නයේ සිදුවෙන සියල්ලම ඉවත් කරනවා. යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුළ අදහිල්ලෙන් මම ගමන් කරන්න දැන් තීරණය ගන්නවා. ඔබ වහන්සේත් එක්ක ඒ පරණ මිනිස්සු මරණ. ඔබ වහන්සේත් අලුත් මිනිස්සෙක් නැගිටින්න. මට කරුණාව දෙන්න යේසුස් ක්‍රිස්තුනේ. මට කරුණාව දෙන්න යේසුස් ක්‍රිස්තුනේ. සුද්ධාත්මයනේ ඔබ වහන්සේ මා තුළ අලුත් වෙන්න අවශ්‍ය දෙවිලා මේ දැසන. ඔබ වහන්සේත් එක්ක මේ ගමන යන්න. මට කරුණාව දෙන්න. වාසික ගැලවීම හරියාකාර ලබා ගන්න මට ආශිර්වාදය දෙන්න. වය වෙනවා කියන සිදුවිල්ල වෙනකොට අදහිල්ල රිප්ලේස් කරගන්න. ඔබ තුළ සිදුවිලි වෙනස්ලා අලුත් මිනිසෙක් කරගන්න. සුදාපරණාසේ අලුත් පිළිපද ඔබ මේ උදාසන ආයුරුණ ආසේගේ
දකින්න ඔබ වහන්සේ කරුණාව දුන්නු මැනව. මෙතෙක් කල් තිබුණා පෞල් ගැන බර දරුවන් ගැන බර. ඒ පෞල් ප්‍රශ්න ගැන තිබුණා බය, මාය ප්‍රශ්න ගැන තිබුණා බයවලි. ඔවුන්ගේ අදහිල්ල කරුණගෙන ඔවුන්ට නිදහස් කරන්න වාසය නිසා ස්තුති කරනවා. සෑම රෝගාබාධයන් තුළ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුළ අදහිල්ල කරුණගෙන ඔබ වහන්සේගේ කැමැත්ත තුළ ඔවුන්ට නිදහස් කරන්න නිසා ස්තුති කරනවා. මුළුමනින්ම වාසයස්තර මොන් එකිනෙකා යටත් කරමින් බාර කරන ලබනවා. ජීවමාන යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන්. ආමේන්. දැන් මේ වෙලාවේදී අප සියලු දෙනා එකට එක්ව ස්වාමීන්ගේ ආඥාව යාචනා කරමු. ස්වර්ගයේ වැඩ සිටින අපේ පියාණනි, වාසික නාමයට ගෞරව වේවා. වාසික රාජ්‍යේව වාසික ක්‍රමත ස්වාමීන් වහන්සේ ලැබේවා. අපේ දවස්වල භෝජන කරන අපේ වැඩ කරන්න අපමාවෙන් නම් අපේ වැඩ කරනවා. පරීක්ෂා කරනවා ප්‍රතිඵල සදරාශ්‍රය බලයෙන් සදාසවහන්සේ. දැන් අපගේ පියෝ ජීවමාන දෙවියන් වහන්සේගේ කරුණාවද පුත්‍රයන් යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ප්‍රේමයද ශුද්ධාත්මයන් වහන්සේගේ මඟ පෙන්වීම සහ සහභාගීකමද ඔබ සියල්ල සමග වේවා. ආමේන්. ඔබ සියලු දෙනාට ජේසු පිටයි.